නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස පිංහතුනි අද අපි මේ ධර්ම දේශනාවේදී විශේෂයෙන් අපි කතා කරන්නේ අපිට මේ ලැබිල තියෙන දුර්ලභ අවස්ථාවත් ඒවගේම බොහෝ දෙනෙක් මේ මෛත්‍රී බුද්ධ ශාසනය ප්‍රාර්ථනා කරමින් පින්කං කිරීමත්. ඒවගේම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා හැටියට අපි සාමාන්‍ය කෙන තුන්තරා බෝධියකින් නිවන් දකින. මොකදද මේ තුන්තරා බෝධිය කියලා කියන්න. කොහොමද මේ ධර්මාවබෝධය පිණිස යන ගමන කෙනෙක් ඒ වෙනුවෙන් කරන කැපකිරේ. ඒ වගේමයි මේ ගෞතම බුද්ධ ශාසනය තුළ මේ යුගේ තුළ මෛත්‍රී බුද්ධ ශාසනයේ ප්‍රාර්ථනා කරගෙන පින්කං කිරීම. අපි පින්කං කරල මෛත්‍රී බුද්ධ ශාසනයේ ප්‍රාර්ථනා කිරීමේ. අපි කොච්චර අපිට අතට ලැබිච්චදේ අපි අතහැරගන්නද මේ උත්සාහ කරන්න කියන කාරණය අද අපි මේ ධර්ම දේශනාවෙන් පැහැදිලි කරගන්න උත්සාහයක් ගන්න. පිංහතුනේ ඉස්සල්ලා අපි බලමු මේ මහා භද්‍ර කල්පය ගැන. මහා කල්පයක් මහා කල්පයක් ඉස්සල්ලා තේරුම් ගන්න කලින් මහා කල්පයක උපමාව ඔබ හොඳින් තේරුම් ගන්න. අපේ බුදුරජාණන් වහන්සේ කල්පය ගැන උපමා කීපයක් විස්තර කරලා ධර්ම දේශනාවල බුද්ධ දේශනාවල සඳහන් වෙලා තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා බමුණෙක් විමසනවා ස්වාමීණී භාග්‍යවතුන් වහන්සේ කල්පය 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 කියනවා කල්පය කියන කොච්චරත්ද කියල ඇහවා. ඔබටත් හිතෙන්න පුළුවන් කල්පය කියන කොච්චරත්ද. අපි සාමාන්‍ය යමක් මනින්නේ කාලයේ මනින්නේ අපි අවුරුදුවලින්. දින සතිමාස අවුරුදු සීයයි දාහයි ඔය වගේ සාමාන්‍යයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය අවුරුදුවලින්නම් අවුරුදු සීයයි දාහයි ලක්ෂයයි කියලා බින්දු ගානකින් කියන්න බැරි තරන් දීර්ගයි කියන. ඔන්න එහෙමනම් කල්පය කියලා කියන්නේ අපිට බින්දු ගානකින් විස්තර කරගන්න බැරි තරන් දීර්ඝ කාලයක් කල්පය කියලා කියන්න. එතකොට ඔබට හිතන්න පුළන් බින්දු ගානකින් කියන්න බැයිනම් කොහොමද මේක තේරුම් ගන්න කියලා. දැන් අපි නිකං ඔබ හිතන්න ඔබට කවුරු හරි කියනවා එකයි බින්දු 250ක් විතර. ඔබට හිතාගන්න පුළුවන්ද. අපිට හිතාගන්නවත් ලියාගන්නවත් බෑන හිතාගන්නවත් පුළුවන්කමක් නෑ. අන්නේ වගේ. හැබැයි අපිට සමහර දේවල් බින්දු ගානෙන් අපිට තේරුම් නැත්න සමහර උපමාවකින් ටිකක් තේරෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවලින් බොහෝ දේවල් අපිට පැහැදිලි කළ විස්තර කරලා දීලා තියෙන. අපි බුදුරජාණන් වහන්සේ එතනදි දේශනා කරනවා බ්‍රාහ්මේ බමුණ අහන ස්වාමීනී නම් මට උපමාවක් කියන්න. ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් තරං උස යොදුනක් කැන සැතපුම් 16ක් සැතපුම් අපි හැතැම්ම 16ක් කෙළෙහි තන දිග පලල උස තියෙන විශාල ගලක් ගැන හිතන ගල් පරවතයක්. ඔබට එච්චට ලොකු ගලක් මතක්කෙන්න ඇතන් දන්න විශාල ගල් පරවතයක් හිතාගන්න සීගිරි ගල වගේ හරි මොකක් හරි ගලක් ගැන. එතකොට විශාල ගල් පරවතයක් තියනවා යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් උස. බුදුරජාණන් වහන්සේ වදාළ අවුරුදු 100කට එක වතාවක් ඉතාම සිනිදු සලුවකින් කෙනෙක් මේ පර්වතය උඩින් පිසදාගෙන යන එක වතාවයි අවුරුදු 100කට එක පාරයි. ආයමත් අවුරුදු 100ක් අවසන්න වනාට පස්සේ මේ පර්වතය උඩින් තව කෙනෙක් යන්තන් උඩින් පිහදාගෙන යනවා. ආයමත් අවුරුදු 100කට පසේ කාල තිබ කසී සලු කියල ඉතාම සිනිදු සලු. අවුරුදු 100කට එක පාරක් මේ පර්වතය උඩින් යන්තන් සලුවකින් පිසදාගෙන යන. ඒ පිස දැමීම නිසා මේ පර්වතයේ යම් ප්‍රමාණයක් ඉතාම ස්වල්පයක් හෝ ගෙවෙනවද. ඒ විදිහට ගෙවිලා මේ පර්වතයේම ගෙවිල අවසන් වෙන දවසක් එයිද. මහනෙන මහා කල්ප එකක් කියන්නේ ඒ වගේ කාලයක් කියව. එතකුණ නිකං ඔබ හිතාගන්න ඔන්න. ඊළඟට දැන් ඔබ දැකලා තියෙන විශාල නිකන් ගල් පතුරු ගැන හිතන්න ගෙවෙන් නැද්ද කියලා. කාලයක් යනකොට ඔය චෛත්‍යවල අල්ලලා තියෙනවා සල පතල මළුව කියල ඔබ දන්නවා රුවන්වැලි මහා සෑය තියෙනවා
බොහෝ චෛත්‍යවල ගල් පතුරු අල්ලනවා මළුවට සැහ මළුවට. එදකොට මිනිස්සු 100,000 ගණන් නිතර යනනකොට හැම වෙලා මේ යටිපතුලට මැදිලා පෑගිලා සමහර තැංගොල නිතර මදින තැංගොල චුට්ටක් මැදිලා පොඩි වල වගේ හැරෙන. තවත් තේරුම් ගන්න හිතන්න මෙහෙම ගෙදර මිරිස් ගල මහගෙදර පරණ ගෙදරක මිරිස් ගලක් ගැන හිතන් අලුතෙන් ගෙනාපු මිරිස් ගල වගේ නෙමෙයි පැරණි තමාර පරම්පරා 2-3 පාවිච්චි කරපු ගෙවල්වල පරණ මිරිස් ගලවල් තියෙන. ඒ ගලේ මැද හැරිලා තියෙන නිකම් වලක් වගේ පොඩි කානුවක් වගේ හැරිලා. ඇයි නිතරම මැදලා මිරි සබරලා ලූුණු තලලා අම්බෝල හදලා නිතරම අර ගල යන්තන්නිකන් ගෙවෙනවා. එතකොට හිතන්න දවස ගානය අර වගේ මිරිස් ගලක ලූුණු මොනවාහරි මේ අම්බරලා ගෙවෙන්නේ. දැ මේ උපමාව බුදු හාන්දුර පෙන්න්න උපමාව හිතන් අවුරුදු 100කට එක වතාවක්. ඉතාම සිනිදු සලුවකින් යන්තම් පර්වතයක් උඩින් පිසදානවා විතරයි. නිකන් සූරගෙන අතුල්ලගෙන යන නෙමේ යන්තන් උඩින් පිසදානවා. ඒ පිස දැමීම නිසා යම් ප්‍රමාණයක් ගෙවෙනවද ආය අවුරුදු 100කට වතාවක් යන්තම් සලුවක් උඩින් පිසදාගෙන යන. අර විශාල ගල් පරතය පුංචි මිරිස් ගලන්න මේ යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් උස මහා ගල් පරවතයම ගෙවිල අවසන් වෙන දවසක් එනවද මහනිනි මහා කල්ප එකක් කියන්නේ ඒ වගේ දීර්ඝ කාලයක් කිය. ඔන්න කල්පයක උපමාව තේරුම් ගන්න තව එක උපමාවක් තියෙන මේ දෙකෙම ඔබට කල්පය තේරුම් ගන්න පුළුව. දෙවනි උපමාව තමයි එතනදිත් බුදුරජාණන් වහන්සේකින් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කල්පය කියන කල්පය ගැන කොච්චරද. ඔන්න බුදුරජාණන් වහන්සේ කල්පය විස්තර කරා එතනත් යොදුනක් දිග යොදුනක් පලල අර සැතපුම් 16ක් දිග පලල ඒ තරං උස අබකන්දක් ගැන හිතාගන්න කියන. අබෑට ඔබ දන්න ඉතාම පුංචි අබෑටේ කියන්න. එතකොට ඒ වගේ අබ කන්දක් තියෙනවා පුංචි කන්දක් නෙමෙයි ඔබ දැකලයි සමහරලාවට මොනහරි ගොඩ ගහන කඳු වගේ හැදෙනවන්. මේ අබම ගොඩගහපු අබ කන්ද සැතපුම් 16ක් දිග පලල උස ඇති විශාල අබ කන්දක්. අවුරුදු 100කට එක පුංචි අබෑටයක් අයින් කරන. ආයමත් අවුරුදු 100ක් අවසන් වෙනකොට තව එකා බෑටයක් අයින් කරන. තවත් අවුරුදු 100ක් අවසන් වෙනකොට තව පුංචි එකා බෑටයක් අයින් කරන. මහනෙන යම් දවසක් එනවද මේ විශාල අබ කන්ද අවසන් වෙන. අබ පර්වතයම අවසන් වෙන. මහා කල්ප එකක් ඒ වගේ කාලයක් කියව. මතක තියාගන්න ඔය මම් විස්තර කරේ ඔබට කියලා දුන්නේ මහා කල්ප එකක කාලය. අපි මේ ඉන්නේ එවැනි මහා කල්පයක් මේ කල්පයට කියන්නේ මහා බද්්‍ර කල්පය කියලා. ඇයි මේ කල්පයට මහා බද්්‍ර කල්පය කියන්නේ. බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වෙන කල්පයක් මේ. හැබැයි මතක තියාගන්න ලෝකයේ මේ වගේ විශාල කල්ප 100,000 ගණන් ගෙවිලා යනවා බුද්ධ ශූන්‍යයි. මහා කල්ප අසංකේය බැගින් ගෙවිලා ගිහින් තියෙනවා බුද්ධ ශූන්‍යයි බුදුවරු පහළ වෙලා නෑ. ලෝකෙ කලාතුරකින් කල්පයක බුදු කෙනෙක් පහළවෙන්. සමහර කාලවෙල කලාතුරකින් බුදුවරු දෙනමක් පහළ වෙනවා එකම කල්පේ. 3 නම 4 නම උපරිම පහළ වෙනවනම් පහළවෙනි 5 නමක් විතර. දැන් අපි අතීත කල්ප ඕන්නේ අපි ඉන්න කල්ප ගැන හිතමු. අපි මේ ඉන්නේ මහා බද්්‍ර කියන කල්පේ බුදුවරු 5 නමක් පහළ වෙන කල්පේ. දැන් ඔන්න ඔබ කල්පෙ තේරුම් ගත්තා අපි ඉන්න මොන කල්පයද කියලා දැනගත්තා. මේ මහා කල්ප එකකට අන්තක් කල්ප 64 4ක් තියෙන. ඔන්න දැන් අර මහා කල්ප එක කොටස් 4කට බෙදනවා. ඒ 4 කියන්නේ අන්තක් කල්ප 64 4ක් තියෙනවා. ඒ අන්තක් කල්ප 64 වෙන්නේ මේ විදිහට. පළවෙනි අන්තක් කල්ප 64 ඒ 64ක් වෙන්නේ මේ ලෝකයේ ජීවත්වෙන මනුස්්‍යයන්ගේ ආවිෂ කාලෙකට ටික ආවිෂ වැඩිවෙවී මිනිස්සු ගුණ ධර්ම පුරණකොට ආවිෂ වැඩි වෙලා අවුරුදු අසංකේයට වැඩි වෙන. ඒ වැඩිවෙච් ආවිෂ එතන ඉදං අඩුවෙලා කාලයක් යනකොට මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 10ට අඩුවෙනවා. අර අවුරුදු අසංකේයට වැඩි වෙලා අවුරුදු 10ට අඩුවෙලා එතනින් පස්සේ අවුරුදු 10ට ආවිෂ පිරිහෙනකොට කෙලෙස් වැඩි වෙලා
අකුසල් බලවත් වෙලා අන්තක් කල්ප විනාසයක් වෙන. කල්ප විනාස නෙමේ අන්තක් කල්ප විනාසයක්. ලෝක ධාතුව විනාස වෙන්න ඒ ඉන්න මිනිස්සුන්ගේ විශාල පිරිසක් විනාස වෙන. එතනින් ජීවිත බේර ගන්න අය ආයමත් ගුණ ධර්ම පුරනවා. කාලයක් යනකොට අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් යනකොට ටික කාවිශ වැඩි වෙලා ආයමත් අවුරුදු අසංකේයට වැඩි වෙන. එතකොට අර වගේ අවුරුදු 10 ඉඳන් අවුරුදු අසංකේයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආවිශ අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනවද? අන්න ඒක කාලයකට කියනවා අන්තක් කල්ප 1යි. ඒ වගේ අන්තක් කල්ප 64ක් ගිය තැන තමයි මේ ලෝක ධාතුව විනාශ වීම ආරම්භ වෙන්නේ. ඒ විනාශ වීම ආරම්භ වෙලා සම්පූර්ණයෙන්ම ලෝක ධාතුවම විනාශ වෙලා අවසන් වෙන්න අන්තක් කල්ප 64ක්ම යනවා. දෙවනි අන්තක් කල්ප 64 කියන්නේ විනාශ වෙමින් පවතින කාලේ. ඒ විනාශ වෙන හැටි තමයි ඔබට දීඝනිකායේ තියෙනවා. ඊළඟට අංගුත්තර නිකායේ තියෙනවා මේ දේශනාව. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා සත්ත සූර්යෝද්ගමන සූත්‍රය බහලා ඇති. සූර්යාව 7කගේ ආලෝකයේ වැටිලා මේ පෘථුවිය විතරක් නෙමෙයි අකනිටා බඹලව දක්වා මේ ලෝක ධාතුවම ගිනිගෙන විනාශ වෙලා අලු දූවිලි බවට පත්වෙලා යන හැටි ලෝක ධාතුවක් විනාශ වෙන හැටි විස්තර වෙනවා සත්ත සූර්යෝද්ගමන සූත්‍රය. එතකොට මේ සූර්යාව 7කගේ ආලෝකයේ මේ දවසෙන් දෙකෙන් අවුරුදු 50කින් 100කින් සූර්යාව වැටෙනවා නෙමෙයි. ඒ ආලෝකෙ වැටෙන්න තමයි අන්තක් කල්ප 64ක කාලයක්. දෙවනි අන්තක් කල්ප 64ම වෙන්න ටික ටික විනාශ වී ගිහිල්ලා විනාශ වෙලාම යනවා. තුන්වෙනි අන්තක් කල්ප 64 කියන්නේ විනාශ වෙලාම පවතිනවා. මේ ලෝක ධාතු දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මනුස්ස ලෝක සතර අපාය මේ පෘථුවිය මේ සියල්ල විනාශ වෙලා පවතිනවා අන්තක් කල්ප 64. තුන්වෙනි අන්තක් කල්ප 64. එතනින් පස්සේ හතරවෙනි අන්තක් කල්ප 64 කියන්නේ අර විනාශ වෙච්ච ලෝක ධාතුව ආයෙමත් ටික සකස් වෙමින් පවතිනවා. සකස් වෙලා අවසන් වෙන්න 64ක් යනවා. ඒ සකස් වෙන හැටි තමයි තියෙන්නේ දීඝනිකායේ අග්ගඤ්ඤ කියන සූත්‍ර දේශනාවේ. ඔබ අග්ගඤ්ඤ සූත්‍රය අහලා තියෙනවා නම් අන්නේ අග්ගඤ්ඤ කියන සූත්‍ර දේශනාවේ තියෙන්නේ මේ පෘථුවිය ආයෙමත් මේ පොළොව සකස් වෙලා ඉස්සල්ලාම පොළොව හැදෙනකොට අර විනාශ වෙච්ච පොළොව ආයෙමත් හැදෙනකොට කිරිවල යොදේ වගේ කියන. ඔබ දැකලා ඇතින කිරිවල යොදේ. අන්න ඒ වගේ පෘථුවිය නිකම් පුෂ්ටයක් හැදෙන්නේ. ඊට පස්සේ ටික තමයි මේ හැබැයි මේ ලෝකෙ සත්‍යයන්ගේ විනාශයක් නෑ. ඔබට හිතෙන පුළුවන් එහෙනම් සත්‍යය ඔක්කොම දැන් කොහෙද? එහෙනම් ඔක්කොම නිවන් දැක්කද? ඔහොම හිතන අය තියෙනවා. අන්න හොඳ කාලේ කියලා හිතෙනවා. මතක තියාගන්න මේ ලෝක ධාතුවම ගිනිගෙන විනාශ වෙලා අලු දූවිලි වෙලා ගියත් මේ සත්වයන්ගේ අවසානයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ සියලු දෙනාම ආබස්සර නමින් ඔහේ අහසේ පාවි ඉන්න කොටසක් බවට පත් වෙනවා කියලා. ඒ අයට කියන්නේ ආබස්සර කියලා අහසේ පාවි ඉන්නවා. ආයෙමත් කාලෙකට පස්සේ අර පෘථුවිය හැදෙනකොට ඔන්න ටික පොළොවට ලං වෙනවා. ඉස්සෙල්ලා පෘථුවිය අර තියෙන කිරිවල යොදේ වගේ ඉස්සෙල්ලා ආග්‍රහණය කරනවා. එතකොට ඔහුගේ ශරීර ටික ඝන වෙනවා. ඊට පස්සේ කාලයක් යනකොට අර පෘථුවි රසය උරා බොනවා. ඊට පස්සේ ඒක ආහාර කරගන්න ඔය වගේ ඊට පස්සේ ඒ අයට අර අහසේ පාවි ඉන්න තරම් සියුම් ශරීර ටික ගොරෝසු වෙනවා. ඊට පස්සේ පොළොව මට්ටමට ඕන් එනවා. එහෙම මේ ලෝක ධාතු ආයෙමත් හැදෙන්න පොඩි කාලයක් නෙමේ අර වගේ අන්තක් කල්ප 64ක්ම යනවා. එතකොට ඔන්න මහා කල්ප එකක් බෙදෙන හැටි. දැන් ඔබට මොකද මේක සමහරලාට හරියට තේරුම් ගත්තේ නැත්නම් ඔබ ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ලෝක විෂය අචින්ත්‍යයි. අචින්ත්‍යයි කියන්නේ සාමාන්‍ය මිනිස්යාගේ හිතීමේ හැකියාව ඉක්මවා ගිය දෙයක්. කෙනෙකුට හිත විපිලිසර වෙන්නත් පුළුවන්. අම්මෝ මෙහෙමද මේ ලෝකෙ මෙහෙමද විශ්වය මෙහෙමද. ඒ නිසා ලෝකයේ ගැන මේ ලෝක ධාතු විෂය හිත විපිලිසර වෙන්න පුළුවන්. මම මේ ඔබට අපිට අවශ්‍ය මේ සංසාර බය ඇති කරගන්න අවශ්‍ය ටිකක් කෙටියෙන් කියලා දෙන්න. මේක ඔබට අවශ්‍යම නෑ. නමුත් ඔබ තේරුම් ගන්න. ඒ තේරෙනකොට ඔබට තේරෙනවා මොනතරම් භයානක සංසාරයකද අපි මේ ඉන්නේ. අපි කොච්චර ඔය වගේ කාල ගෙවලද ඉන්නේ අද තේරුම් නැති වුණාට. දැන් එහෙමනම් මහා කල්ප එකක් අර මුලින්ම කියපු උපමාව තේරුම් ගන්න. යුතුණක් දිග යුතුණක් පළල යුතුණක් උස
විශාල ගල් පර්වතයක් ගෙවෙන හැටි අර විශාල අබ කන්ද කවුරුදු 100කට එකා බෑටයක් බැගින් ඉවත් කරලා ඒ කන්ද අවසන් ඒ තමයි මහා කල්ප එක. ඒ මහා කල්ප එක අන්තක් කල්ප 64 ඒවා හතරකට බෙදෙනවා. පළවෙනි අන්තක් කල්ප 64ම මේ සත්වයන් තල 31ක් ගැන තියෙන මනුස්ස ලෝකයයි සතරාපාය දිවිය ලෝකහය රූපාවචර බ්‍රහ්ම ලෝක 16 අරූපී බ්‍රහ්මතල 4 කියන මේවැ ඉපදමින් මැරමින් කර්මාන් රූපව මේ සතරාපාය වැටි වැටි මෙහෙම ඉපදීපදිය අන්තක් කල්ප 64ක්. ඒ 64 අවසන් වෙනකොට දෙවනි අන්තක් කල්ප 64 මේ ලෝක ධාතුව විනාශ වෙමින් පවතිනවා. තුන්වෙනි අන්තක් කල්ප 64 විනාශ වෙලා පවතිනවා. හතරවෙනි අන්තක් කල්ප 64 විනාශ වෙච්ච ලෝක ධාතුව ආයමත් සකස් වෙමින් පවතිනවා. ඔන්න දැන් ඔය ටික තේරුම් ගන්න. දැන් අපි බලමු අපි ඉන්නේ කොතනද? මේ මහා භද්‍ර කල්පේ අපි ඉන්නේ කොතනද කියලා බලන්න. අපි ඉන්නේ අර පළවෙනි අන්තක් කල්ප 64 හතරවෙනි අන්තක් කල්පෙමේ ඉන්නේ. පිංගතුනි අපි ඉන්නේ පළවෙනි අන්තක් කල්ප 64 හතරවෙනි අන්තක් කල්පෙත් අන්තිම හරේ. ඒ අන්තක් කල්ප විනාසයට ළඟ දැම්මේ ඉන්නේ. මේ අපි ජීවත් වෙන කාලය. මේ අන්තක් කල්ප 64 මෙහෙමයි බුදුවරු පහළ වෙන්නේ. මේ මහා භද්‍ර කල්පේ පළවෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10 ඉඳන් ටික ටික වැඩි වෙලා අවුරුදු කෝටි ප්‍රකෝටි බිලියන ගාණක් යනකොට අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා. ඒ වැඩි වෙච්ච ආයුෂ අඩු වෙලා අවුරුදු 40000ට අඩු වෙච්ච තැන තමයි කකුසඳ කියන බුදුරජාණන් වහන්සේ මේ මහා භද්‍ර කල්පේ මුල්ම බුදුහාමුදුරුවෝ හැටියට පහළ වුණේ. ඔබ බලන්න බුද්ධ දේශනා පොත්පත් හොයලා කියවලා කකුසඳ බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට ඒ කාලේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 40000ක් හැටියට තියෙනවා. අද අපිට හිතා ගන්නවත් බෑ. එතකොට ඒ ආයුෂ අඩුවෙවි ඇවිල්ලා අවුරුදු 10ට අඩු වෙලා පළවෙනි අන්තක් කල්පේ විනාශ වුණා. ඒ අන්තක් කල්ප විනාශ කියන්නේ අර ලෝක ධාතු විනාශ වෙන විනාශයක් නෙමෙයි. එතනදි වෙන්නේ මිනිස්සුන්ගේ කෙලෙස් ඇති වෙලා එක්ක මිනිස්සු ලේ පිපාසයෙන් මරා ගන්නවා, එක්ක ලෝකේ ගින්නෙන් විනාශ වෙනවා, ජලයෙන් විනාශ වෙනවා, සුළඟෙන් විනාශ වෙනවා, එහෙම නැත්නම් අවි ආයුධ වලින් විනාශ වෙනවා. ඔය වගේ විනාශකින් ලෝකෙ විශාල පිරිසක් මිනිස්සු මිය යනවා. ඉතුරු වෙන්නේ ඊටාම සුළු දෙනයි. එතකොට ඒ වගේ අන්තක් කල්ප විනාශකින් පස්සේ ජීවිත බේරගත් අයගෙන් ඔන්න දෙවනි අන්තක් කල්පේ පටන් ගත්තා. එතකොට පළවෙනි අන්තක් කල්පේ තමයි කකුසඳ බුදුහාමුදුරුවෝ පහළ වුණේ. දෙවනි අන්තක් කල්පෙත් අර අවුරුදු 10 ඉඳන් බේරිච්ච ටික දෙනා ගුණධර්ම පුරනකොට ටික ආයුෂ වැඩි වෙවි අවුරුදු අසංඛ්‍යයටම ආයුෂ වැඩි වුණා. එහෙම අසංඛ්‍යයට ආයුෂ වැඩි වෙලා ආයමත් ආයුෂ අඩු වෙවි ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 30000ට අඩු වෙච්ච තැන තමයි කොණාගමන කියන බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. මේ මහා භද්‍ර කල්පයේ දෙවනි බුදුරජාණන් වහන්සේ තමයි කොණාගමන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පහළ වුණේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30000ක ඒ කාලේ. දෙවනි අන්තක් කල්පේ. උන්වහන්සේගෙන් පස්සෙත් ඒ ආයුෂ අඩු වෙවි ගිහිල්ලා අවුරුදු 10ට අඩු වෙලා දෙවනි අන්තක් කල්පේ විනාශ වුණා. එතනින් ජීවිත බේරගත්ත ඉතාම සුළු පිරිසක්. ඒ අයගෙන් පටන් ගත්ත තුන්වෙනි අන්තක් කල්පේ ආරම්භය. ඒ තුන්වෙනි අන්තක් කල්පේ ආරම්භ වුණාට පස්සේ දැන් ටික ටික ආයුෂ වැඩි වෙලා අර වගේම අවුරුදු අසංඛ්‍යයට වැඩි වුණා. ඒ වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් ආයෙමත් පිරිහෙන්න පටන් ගන්නවා. ආයුෂ අඩු වෙවි ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 20000 වෙනකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ තුන්වෙනි අන්තක් කල්පේ පහළ වෙනවා. කාශ්‍යප බුදුහාමුදුරුවෝ. උන්වහන්සේත් පිරිනිවන් පාලා ඒ බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙලා ආයුෂ අඩු වෙවි ගිහිල්ලා අවුරුදු 10ට අඩු වෙලා තුන්වෙනි අන්තක් කල්පෙත් අර වගේම විනාශ වුණා. එතනින් ජීවිත බේරගත් අයගෙන් පටන් ගත්ත හතරවෙනි අන්තක් කල්පය. එතකොට අපි මේ ඉන්නේ හතරවෙනි අන්තක් කල්පේ. ඒ හතරවෙනි අන්තක් කල්පේ මිනිස් ආයුෂ අවුරුදු 10න් පටන් ගත්තට එතන ඉඳන් ආයුෂ වැඩි වෙන කාලේ. වැඩි වෙලා ගිහිල්ලා ආයෙමත් අවුරුදු අසංඛ්‍යයට වැඩි වුණා. එතන ඉඳන් ආයුෂ පිරිහිලා ආයුෂ අඩු වෙලා ඇවිල්ලා අවුරුදු 120ටම අඩු වෙච්ච තැන තමයි ඔබත් මම සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ.
මේ මහා බද්්‍ර කල්පේ 4වෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 120ක් වෙන තැන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණ. පිංහතුනී බුදුවරු පහළ වෙන්න පෙර ඔබ දන්නවා හැම බෝසතාණන් වහන්සේ නමක්ම පාරමී සම්පූර්ණ කරපු බෝසතාණන් වහන්සේලා දෙව්ලොව ඉඳම් 5 මහා බැලුම් බලනවා. මොනවදේ? කාලය, දීපය, දේශය, කුලය, මව. එතන කාලය කියල විස්තර වෙන්නේ දෙව්ලොව ඉඳම් බලනවා බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක් මනුලව තියෙනවදෝ කියල බලනවා. මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 100න් පහලට පිරිහිලාන බුදුරු පහළ වෙන්න සුදුසු නෑ කිය. ඒකට හේතු මිනිස්සුන්ගේ කෙලෙ සැවිස්සිලා මිනිස්සු විකෘති වෙලා අකුසල් බලවත් කාලයක්. එවැනි කාලවල බුදුරු පහළ වෙන්න අවුරුදු 100ට වැඩි නම් බුදුරු පහළ වෙන. ඊළඟට මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු අසංකීය දක්වා වැඩි වුණාට අවුරුදු ලක්සට වඩා වැඩි කාලවල බුදුරු පහළ වෙන්නේ. අවුරුදු ලක්සට වඩා අඩු 100ට වඩා වැඩි ඔන්න ඔය පරාසී තුළ පමණයි මේ ලෝකෙ බුදුරු පහළ වෙද්දි පහළ වෙලා තිය. හැබැයි අපිට අදාපින්න පිරිහිච්චම කාලික නිසා අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිලා නිසා අපිට ඔය අවුරුදු දහස් ගණන් ලක්ෂ ගණන් නිවනිගන් හිතන කොටත් කෙනෙකුට අම්බෝ කියලා හිතාගන්නවත් බෑ කියලා හිතෙන සමහරුන්ට හිතෙන පුල ඕක බොරු කියලා. ඇයි කෙනෙකුට මේක තේරුම් ගන්න තරම් අපිට නුවනක් නෑ. අපිට එච්චර අතීතයක් ගැන මිනිස්සු ගැන හෙම තේරුමක් නෑ. දැන් අපිට ඒ නුවන නෑ. එතකොට අපි බලමු දැන් අපේ බුදු හාමුදුරුව පහළ වෙලා මිනිස්සුන්ගේ ආවිශ අඩුම කාලෙක දැන් අපිට තේරෙන ටිකක් දැම්මේ. අපේ බුදු හාමුදුරුව පහළ වනේ මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 120යි. ඔන්න දැන් ආවිශ අඩුවෙන වේගේ ඔක්කොම හොයාගන්න පුළුවන් තැන. දැන් ඔබත් මමත් ජීවත්වෙන්න මේ බණහන්නේ අපේ බුදු හාමුදුරුව පිරිනිවන් පාල දැන් අවුරුදු 2560 ගානක් ගත විච්චි තැනක. අපි දන්න විදිහට අවුරුදු 2560 ගාන. අද අපි ගණන් කරන දින සති මාස අවුරුදු මේවැන් ගත්තු අවුරුදු 2560 ගාන. එතකොට මේ අවුරුදු 2560 ගාන තුළ මිනිස් ආවිශ වැඩි උන්නේ අඩුවවී අඩුවවී යන්නේ. අද ජීවත්වෙන මිනිස් අපිට නිකම් පේනවා ලෝකෙ දියුණුයි විද්‍යාව දියුණුයි තාක්ෂණය දියුණුයි මොනවද කරන්න බැරි මේ මොනවා දියුණුයි වගේ පෙවුනත් ආවිශ වැඩි වෙලාද අපිට පේනවා මිනිස්සුන්ගේ ආවිශ දවසින් දවස අඩු වෙනවා. මිනිස්සු වේගෙන් ලෙඩරෝගවලට ගොදුරු වෙනවා. අද බලන්න මේ කොරුණ වසංගතය දිහා ලෝකෙ කොච්චර දියුණු ආයුධ හදාගත්තා ග්‍රහලෝ කල්ලන්න සැලසුම් කරත් දැන් අවුරුද්ධකට ආසන්න කාලයක් ගෙවුන මේ රෝගයේ මතු වෙලා තාම බෙහෙතක් අවශ්‍යදයක් හොයාගන්න බැරිවුණා ලෝකෙ. මේ විතරක් නෙමේ ලෝකෙ බලන්න පිළිකාවල් නොය කසනීප කොච්චර තියෙනවාද. මහා දන කුවේරයෝ බිලියනපතියෝ සල්ලිවලින් හොඳ කරගන්න බැරුව මිය යනවා. සමහර හොඳ කරගන්න බැරි බෙහෙත් නැති ලෙඩ රෝග ලෝකෙ කොච්චර තියෙනවා. එතකොට අද කොච්චර දියුණුයි කිව්වර් ලෙඩකට බෙහෙතක් හොයාගන්න බැරුව කොච්චර විද්‍යාඥ මොන තරම් මිනිස්සු දුක්විදිනවත්. ඒ නිසාපිට පේනවා ආවිශ අඩුවීම අද වෙනකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය ආවිශ අවුරුදු 60 70 75 ඔය වගේ සාමාන්‍ය ආවිශකට අඩු වෙලා තිය. අපි නිකං හිතමු 70ට විතර කියලා. ඔබට පේනවා අවුරුදු 2500 ගානක් වෙනකොට 120ට තිබ ආවිශ අවුරුදු 70ට සාමාන්‍යයක් අඩුවනාන සාමාන්‍යමේ කියන්න. කලාතුරකින් අවුරුදු 80 90 ඉන්න කෙනෙකු ගමක ඉන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය මනුස්සයන්ගේ සාමාන්‍යයක් ගත්තොත් අවුරුදු 60 70 75 අද සාමාන්‍ය ආයු අපේක්ෂණය. එතකොට අවුරුදු 2500 ගානක් වෙනකොට අවුරුදු 120 ඉදං 70ට විතර අඩුවනා කැන අවුරුදු 50 අඩුවීම. ඔබට ගණනය කරගන්න පුළුවන් අවුරුදු 100කට අවුරුදු 2කින් වගේ තමයි ආවිශ අඩුවවී යන්නෙමේ. ඒනම් අපිට පේනවා අපි ඉන්නේ ආවිශ වේගෙන් අඩුවෙන කාලෙක. දැන් හිතන්න අද සාමාන්‍ය ආවිශ අවුරුදු 70 වයින තවත් අවුරුදු 2500ක් යනකොට මේ වේගේ මාවිශ අඩුවේගෙන අඩුවේගෙන ගියෝ මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු ඒ වෙනකොට 20ට විතර අඩු වෙලා. කොච්චර කෙලෙ සැවිස්සිච්ච විකෘති වෙච්ච ලෝකයක් තියේ දනාගතය.
පිංහතුනි දීගනිකායේ චක්‍රවර්ති සීහනාද කෙන සූත්‍රය අපේ බුදු හාමුදුර විස්තර කරා මිනිස්සුන්ගේ ආවිශ අඩුවෙලා අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙන. ඒ අවුරුදු 10ට අඩුවෙන කාලය එනකොට මේ ලෝක ඉන්න මිනිස්සු සුරූපෙන් මනුස්ස කය තිබුණට සත්තුන්ට අන්තයි. රාග දවේශ මෝහ ඇවිස්තිලා විකෘති රාගේ අධර්ම රාගේ විෂම ලෝබය මිත්‍යා ධර්මය බලවත් වෙච්ච. විකෘති සත්තු වගේ ලෝකයක් කියන. ඒ කාලේ අම්ම තාත්ත සහෝදරයෝ ඥාතියක් සමාජ සම්මත සීමාවල් නැති වෙනවා කිය. එල්ලුවෝ බල්ලු බලල්ලු තිරිසන්නුන්ට අන්තයි කෙන මිනිස්සු. ලේ පිපාසෙන් එකනෙකා මරාගෙන ලෝකෙ ලේවිලක් වෙන්න දින 7යි කෙනව යන්න. මිනිස්සුන්ගේ ආවි සවුරුදු 10ට අඩුවෙනකොට මෘග සංඥා පහළ වෙලා මුර්ග සංවර්සා වැහැලා අර කියන අන්තක් කල්ප අතර 4වෙනි අන්තක් කල්ප විනාස කියන්නේ සත්ත අන්තක් කල්ප විනාසයක්. අවියාවිදවලින්ම මරාගෙන අවසන් වෙන විනාසය. අන්නේ විනාසෙන් පස්සේ දැම් මේ ඔබට විස්තර කරන්නේ අනාගත මෛත්‍රී බුදු හාදුරු පහළ වෙන්නේ කොච්චර කාලෙකින්ද. අද අපි පින්කං කර මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්න හිතනවට වඩා මේ ජීවිතේ ධර්මය අවබෝධ කරන්න උත්සාහ ගැනීම කොච්චරනම් වැදගත්ත. ඒ උත්සාහය කොච්චර වැදගත්ත. අපිට අනාගතයේ මෛත්‍රී බුද්ධ ශාසනය දක්වා යන්න තියෙන මොනතරම් භයානක කාලයක්ද. ලේසි පහසු කාලයක් නෙම මේ කල්පේම ඊළඟ බුදු හාන්දුරු නිකං හිටානිද්ද පහල වෙනවාගේ හිතෙන්න්න පුළුව. හැබැයි බුද්ධ දේශනාවලින් මේ කාලයක්ත් එක් අපි තේරුම් ගන්නකොට අපිට හිතාගන්න බැරි කාලයක් යනවා මෛත්‍රී බුදු හාන්දුරු පහළවෙ ඒ තරන් දීර්ගයි. අන්තක් කල්ප දැන් අපි ඉන්නේ මහා බද්‍ර කල්පය 4වෙනි අන්තක් කල්පය. ඔබට තේරෙනවා මිනිස් ආවිශ අඩුවෙලා අවුත්තු වෙලා අවුරුදු 100නුත් පහලට අඩුවෙච්ච තැනක. අද සාමාන්‍ය ආවිශ අවුරුදු 70ක් විතර. මේ ආවිශ අඩුවෙලා 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 අවුරුදු 10ට අඩුවෙලා අන්තක් කල්ප විනාස වෙනවා. මිනිස්සු සත්තු වගේ මරාගෙන ලේ පිපාසෙන් විකෘති වෙලා ලෝකෙම ලේවිලක් වෙලා අවසන් වෙනවා. එතනින් ජීවිත බේරෙන්නේ ඉතාම සුළු පිරිසක් කියන. ඒ අයගෙන් ආයමත් ටික ගුණධර්ම පුරණකොට ආයමත් අර වැඩ අඩුවේ චාවිෂ ටික දැන් එතනින් පස්සේ පස්සෙන අන්තක් කල්පේ අර විනාසෙක් පස්සේ. ආවිෂ දැන් ටික වැඩි වෙන වැඩි වෙලා වේගෙන් වැඩි වෙනවනේ පරම්පරාවක් දෙකක් යනකොට යන්තන් සතිය මාස ඊළඟ දරුව උපදිනකොට ඔන්න තව ටිකක් දවස් කීපයක් සතියක් ආවිශ වැඩි ආයමත් ඊළඟ පරම්පරාව දරුවන්ට සතියක් දෙකක් තව ආවිශ වැඩි ඔය වගේ ටික වැඩිවෙවියන්. එහෙම වැඩිවෙවී ගිහිල්ලා ආයමත් කාලයක් අවුරුදු කෝටි ප්‍රකෝටි බිලියන ගානක් යනකොට මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු අසංකයට වැඩි වෙනවා කිය. එහෙම අවුරුදු අසංකයට වැඩි වෙලා එතන ඉඳං ආයමත් ආවිෂ පිරිහෙන්න පටන්ගන්න. ආවිෂ පිරිහිලා ටිකටි අඩුවෙලා මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 80,000 දක්වාම අඩුවෙන කාලයක් එනවා. එහෙම මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 80,000ට අඩුවෙන තැන අනාගතයේ ඊළඟ අන්තක් කල්පේ ඒ වෙනකොට තමයි ලෝකෙ ස්භාවේ බුදු හාමුදුර විස්තර කරනවා දීර්ඝාවිශ තියෙනකොට මතක තියාගන්න අද මේ තියෙන අපිට නිකන්ගේ ආවිශවල කාලි ගැන හිතෙනකොට හිතෙන පුළුවන් කොහොමද ඉන්නේ මේ ශරීරය වුණත් මේ පවත්ත ගන්න කොච්චර අමාරුවෙන්ද අද මේ මනුස්සේකුට මේ කාලබීල ටික කාලයක් යනකොට ඇඟල ඉඩ වෙනවා මේ කයනම් කොහොම ගෙන යන්නද කියලා හිතෙන්න්න පුළුව. දීර්ඝාවිශ ඇති කාලවල මිනිස්සුන්ගේ කයේ ස්භාවය ශරීරවල ස්භාව මීට වඩා ගොඩක් වෙනස්. දැ මෛත්‍රී බුදු හාන්දුරු පහළ වෙන කාලේ බුදු හාන්දුරන්ගේ දේශනාවල විස්තර වෙනවා ඒ කාලෙ සාමාන්‍ය මනුස්්‍යයන්ට පවා අහසින් යන්න පුළුවන් හැකියාව තිබිලතියෙන. දීර්ඝාවිශ ඇති කාලවල සක්විති රජවරු පහළවෙන්. සිව්රඟ සේනා පිරිවරාගෙන හිතන දිසාවට අහසින් යනවා කියන. එතකොට අපිට පේනවා ඒ සක්විත රජරුවන්ට චක්‍රරත්නය හස්තිරත්නය අහසින් යන ඇත්තු අස්සයෝ මේවනිකං අද අපිට සුරංගනා කතා වගේ සිහින වගේ ඒකයි සමහරුන්ට මේ ඇහෙනකොට හිතෙන ඔය බොරු කියලා. ඇයි අපිට කිසිම අද නිකං හිතාගන්නවත් බෑය. ඒ වගේ දේවල් සුරංගනා කතාවල සමහර දේව කතාව චිත්ත පටිවල ඔය ඔබ දැකළ ඇති නමුත් මේවා ප්‍රායෝගිකව අද හිතාගන්නවත් බෑඔකට.
පිංහතුනි දීර්ඝායුෂ ඇති කාලවල මනුස්සලෝක දිවිය ලෝක වගේ සැප බහුලයිකෙන්. මිනිස්සුන්ගේ ආවිශ අඩුවෙලා අඩුවෙලා අවුරුදු සීයම් පහලට පිරිහෙනකොට මනුස්සලෝක අපායක් වගේ කිය. ඒමනම් මතක තියාගන්න අපි ජීවත්වෙන්නේ අපායක් වගේ මනුස්සලෝකක. හැබැයි අපේ වාසනාවට යන්තම් බණටික අහන්න තියෙනවා. බුද්ධ වචනය තියෙන හැබැයි විශාල වසයෙන් ලෝකෙ බුද්ධ වචනය නාමෙන් විකෘති පිරිලද. ධර්මය විකෘති කරන අය විකෘති දේශනා බුද්ධ වචනය තමන්ට ඕන විදිහට එක විදිහ විකෘති විදිහට දේශනා කරන අය ලෝක පුරා පිරිච්ච කාලයක්. හැබැයි ඒ අතර අර බොරොලු ගොඩවල් අතරේ රත්තරම් මැනික් නැතුව නෙමේ තියෙනවා. ඒක හොයාගන්න පින් ඇති කෙනා දක්ෂ වෙන්නට ඕන. දැංග ඔබට මේ ජීවිතය ඔබ වීරිය වැඩුවොත් අඩුම ගානි සුවාන්වත්වෙන්න පුළුවන් වුණු සතරාපායෙන් ඔබ සදහටම නිදිලා. අන්නේ උත්සාහය ඔබ ගන්න ඕන. පිංහතුනි මෛත්‍රී බුදු හාදුරු පහළ වෙන්න. මේ ආවිශ අඩුවෙලා අවුරුදු 70 ආවිශ අවුරුදු 10ට අඩුවෙලා එතන ඉදං ආවිශ ටික වැඩිවෙලා අවුරුදු අසංකේට වැඩි වෙලා ඒ වැඩිවෙච් ආවිශ අඩුවෙලා අඩුවෙලා අවුරුදු 80,000ට අඩුවෙන කාලේ මෛත්‍රී බුදු හාදුරු අනාගතය ලෝක පහළවේ. එතකොට අවුරුදු වලින් ගත්තොත් කෝටි ප්‍රකෝටි බිලියන ගානකට එහා තව කාලයක් බින්දු ගානකින් කියන්න බැරි අවුරුදු එතකොට මේ ලෝකෙ මොන වගේ එතකොට හිතන්න මනුස්සේගේ උපත ඔබ හිතනවන අනාගත එච්චර කාලයක් යන්න ඒ යන්නේ දිවිය ලෝකෙම යන්න හම්බෙනවා නෙමේ දෙවුලවින් දෙවුලෝට බඹලවින් බඹලවට මෛත්‍රී බුදු හාන්දුරු පහළ වෙනකං ඉන්න පුළුවන් වෙනවා නෙමේ. සෝවාන් උනොත් අන්න විශ්වාසයක් තියෙනවා උපරිම ආත්මහතයි අපායෙන් මිදිල සුගතිය. එතකොට සෝවාන් වෙච්ච කෙනෙක් නගේ කාන්තෙන් දිවිය ලෝකෙක බ්‍රහ්ම ලෝකෙක සුගතියක උපදිනවා. එයා සතරාපාය වැටෙන්නේ. නමුත් පෘතජ්ජනව ධර්මය අවබෝධ නොකර මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්න හිතාගෙන අතට ලැබිච්ච දේ පස්සට දාලා අතහැරලා පස්සි බැරියය කියලා හිතනවනන් ඔබට යන්න තියෙනෙ සතරාපාය මහගෙදර කරගත්ත ගමන. මේ යන ගමන අපායට නොවැටෙනවා කියලා කාටද සහතිකයක් දෙන්න පුළුවන්. කාටද කියන්න පුළුව ආවයාට මෛත්‍රී බුද්ධ ශාසනය වෙනකං අපාය වැටෙන් නැතුව යන්න පුළුවන් කියලා කාටද කියන්න පුළුවන්. පිංහතුනි මේ ආපු සංසාර ගමන මහා පින් ඇති පාරමීපුරණ උත්තමයොත් අපායි වැටුනනම් දැම් බලන්න මේ අපි කවුරුත් දන්නවා මුගලන් හාමුදුරු අසංකයකුත් කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන ආපු කෙනා අගසව් තනතුරු ලබන්න. හැබැයි මේ මහා බද්ධ කල්පේම කකු සඳ බුදු හාමුදුරන්ගේ කාලි දුසී මාරය වෙලා ඉපදුන. ඒ කාලි බුදු හාමුදුරන්ට ශ්‍රාවකයන්ට හිරිහැර කරලා අපායට වැටිලා චපස්සායතනික කියලා නිරේකට වැටිලා අපාය බොහෝ කාලයක් දුක්විඳල ඒ අකුසලේ ගෙවල තමයි ආය උඩටාව. මේ ගෞතම් බුද්ධ ශාසනය අග සව තනතුරු ලැබ. මේ සසරි මහා පින් ඇති අය ජීවිතේ පෙරුම් පුරාගෙන යන අයත් යම් තැනක අකුසලයක් මතු වුණොත් වැරදුනොත් දුගතියට වැටෙන්න්න පුළුවන් අපායට වැටෙන්න්න පුළුවන් එවැනි භයානක ගමන අපි මේ යන්න පාරමී පුරාගෙන යන කෙනා සෝවාන් වෙලා යනව නෙමේ අපායෙන් මිදිලා යනව නෙමේ අන්න ඒකයි මේ ගමන තියෙන භයානකක. එනිසා පිංහතුනී දැන් අපි තුන්තරා බෝධිය ගත්තොත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා. බුද්ධත්වයට පත්වෙනවා කියන එක හිතන්නවත් පුළුවන් දෙයක් නෙමේ මහා පින් ඇති වීරියවන්ත උත්තමයන් වහන්සේලා. බුද්ධෝ හවේ කප්ප සතයහි දුර්ලබෝ. බුද්ධ කියන වචනය පවා කල්ප 100,000 ගණනින් ලෝකෙ දුර්ලබයි කිය. සාරා සංකයේ කල්පලක්ෂේ අටා සංකයේ කල්පලක්ෂේ සොලොසා සංකයේ කල්පලක්ෂේ ප්‍රඥාධික සද්ධාධික වීරියාධික වසයෙන් බුදුවරු පාරමී පුරල තමයි බුද්ධත්වයට පත්වේ. එකන අර මුලින් ඔබට කල්ප විග්‍රහ කරනකොට මම උපමාවක් කිවේ. විශාල් ගල් පර්වතයක් ගෙවෙන හැටි ඒක කල්පයක්. එවැනි කල්ප අසංකේය හතරකුත් ඒ වගේ කල්ප ලක්ෂයක් සාරා සංකය කල්ප ලක්ෂයක් කිය. ඒ තරන් සසර පාරමී පුරල තමයි බුදු වෙන්නේ බුද්ධත්වය කරායන්න. පසේ බුද්ධත්වයට පත්වෙන නම් අසංකේය දෙහෙකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරන්න ඕන කිය. මහරහතන් වහන්සේලා අතර
අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඒකා සංකේ කල්ප ලක්ෂයක් පාරමීපුරන. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් පාරමීපුරන. එතනින් මෙහා අනෙක් මහරහතන් වහන්සේලා අනාගාමී අය සෝවාන් අය සකදාගාමී අය ගැන මෙච්චර කාලයක් කියලා කාල නිර්ණයක් විශේෂෙන් සඳහන් කරලා නෑ. හැබැයි අපිට පේනවා සසරි ඔය ගුණධර්ම පුරන්න ඕනේ. නමුත් අපි පෙර සසරේ මේවා වැඩුවේ නෑ කියලා කාටද කියන්න පුළුවන්. දැම් බලන්න ඒ වගේ සංසාර පුරුද්දක් තියෙන කෙනෙකුටයි බණක් අහන්න හිතෙන නැත්නම් මේ බණ ඇහෙනකොට නැකිටල යන්න හිතෙනවා. බණ ඇහෙනකොට කොච්චර සමහර පන්සලට බලෙන් ඇදගෙන කියත් බණහන තැනක ගිහිල වාඩි කෙරෙවන් නැකිටලෑන මිනිසු නැද. බණ පටන්ගන්නකොට නිදාගන්න අය නැද. එක්ක බණ කියනකොට නින්ද යනවා. භාවනාවට ඉඳගත්ත ගමන් නින්දයන්. එල්ලි වෙනකං ඇහැරලා අනුන්ගේ කුණු ගොඩවල් කතා කර කර කාට හරි දොස් කිය බැන බැන කාලේ ගෙවා දමමින් ඉන්න අයට බණක් අහන්න හිතෙන්නේ. වෙන පංච කාමයන් එක කෙලෙස් එක්ක ජීවිතය කොච්චර දුක්වින්දත් කැපකිරීම් කරත් බණහන්න කැපකිරීමක් කරන්න හිතෙන්නේ. පිංහතුනි බණහන්න හිතෙන්නේ පෙර පුරුද්දක් තියෙනයි. සංසාර පුරුද්දක් තියෙන කෙනා ආසාාවෙන් බණහන්නේ. සසර පුරුද්දත් තියෙන කෙන ආසාාවෙන් ධර්මය දියුණු කරන්න. ඒ නිසා මේ ලැබිච් අවස්ථාව අපිට පිංහතුනි බාහිරින් මේ ධර්මය අවබ අඩුම ගාන සූවාන් වෙන්න හරි. සතරාපායෙන් මිදෙන් හරි බාහිරින් ලැබෙන් ඕන අංග දෙකාද හොඳටම තියෙනවා. කල්්‍යයාන මිට්‍ර සේවනයයි සද්ධර්මශ්‍රවනය. හැබැයි සත් කල්වාන මිට්‍රයෝ විදිහටම පාපමිට්‍රයොත් පිරිලයින්න එකත් තේරුම් ගන්නටෝ. කල්්‍යයාන මිට සුරූපයෙන් පාපමිට්‍රයෝ පිරිච්ච ලෝකයක්. නමුත් හරියට ධර්මය හොයාගෙන යන කෙනෙකුට. බුද්ධිමත්ව නුවනින් ධර්මය හොයාගෙන යන කෙනෙකුට අසූහාර දහසක ධර්මස්කන්දමේ ත්‍රිපිටක බුද්ධ දේශන ඔස්සේ ධර්මය හොයන කෙනෙකුට නිවැරදි බුද්ධ ශාසනයේ ධර්මය අද හොයාගන්නත් පුළුවන්. කල්්‍යයාන මිත්‍රයන්ගෙන් සද්ධර්මය අද හොඳට ඇහෙන කාලය. මේ ධර්මය අවබෝධ වෙන්න නම් ඔබ තුළ ඇති කරගන්න ඕන. යෝනිසෝ මනසිකාරයයි දම්මානු දම්ම ප්‍රතිපදාව. යෝනිසෝ මනසිකාරය ගැන මේ අහන ධර්මය නුවනින් විමසලා තමා තුළින් ගලපා බැලීමේ දක්ෂතාව. දම්මානු දම ප්‍රතිපදාව කියන්නේ වීරියෙන්ගේ ධර්මය තුළ ජීවත්වීම ධර්මයට අනුකූල ජීවිතයන් ගත කිරීම. ඔන්න ඔය කරුණු හතර ඔබ තුළ ඇති කරගන්න පුළුවන්න. තාමත් ඔබ ප්‍රමාදනෑ මේ ජීවිතය ඔබට වීරිය වඩ අඩුම ගානේ සෝවාන් වෙන්න උත්සාහගන්න සතරාපායෙන් මිදෙන්. ඒ තුළ ඔබට ජීවිතයේ මේ ධර්ම මාර්ගය හොස්මටික යන්න කලින් ලොකු ගමනක් යාගන්න පුළුව. නමුත් මේ ජීවිතය ඒ වගේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්කම තියෙද්දි. පින්කංකර කර පින්කංකර කර මෛත්‍රී බුද්ධ ශාසනයෙන් නිවන් දකිින් ඔබ හිතනවන. ඔබ පින්කං කරල මෛත්‍රී බුද්ධ ශාසනයට කල්දානවන. ඔබ අනාගතයේ විශාල අනතුරකට අත්තට ලැබිච්ච මැනික අතහැරගත්ත වගේ. ධර්මය අවබෝධ කරන්න ලැබිච් අවස්ථාව අතහැරලා කල්ප සාමාන්‍ය අපිට පේනවා කාලය අනුවගත් අවුරුදුවලින් අපි කවද දන්න මෛත්‍රී බුද්ධ ශාසනයනකොට අපායිදීද කියරනේ කෙනෙ කපායට වැටුන්න තායි ගොඩ එනකොට මෛත්‍රී බුද්ධ ශාසනත් නෑ බුද්ධ ශාසනයක් අහිමි වෙන්න පුළුවන් කාල කොච්චර තින දක්කන සූට්‍ර බුදු හාන්දුරපයන සමහරු බුදුවරු පහල වෙනකොට මන්ද බුද්ධික වෙලා උපදින මනුස්සලෝක මිත්‍යා දෘෂ්ටික උපදිනවා ප්‍රත්‍යන්ත දේශවල බණපදයක් ඇහෙන් නැති ඈත පලාත්තල උපදින එක්කො අපාය වැටිලා එක්කො තිරිසනෙක් එක්කො ප්‍රේතය කල්ප කෝටි ගානක් යන්න පුළුවන් ආයි බුද්ධ ශාසනයක් කවද කොයි කාලෙ ලැබෙයිද මේ අවස්ථාව අතහැරුණා මෛත්‍රී බුද්ධ ශාසනයේ ලැබුණත් මුණ ගැහුණත් තව අවුරුදුවලින් කොච්චර කාලයක් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් යයි ඒ තරං අනාගතයේ විශාල අනතුරක හිත පිහිටවාගෙන අතට ලැබිච්චද අතහැර ගන්න උත්සාහගන්න එපා ඒ නිසා මේ ජීවිතයේ ධර්මය දියුණු කරන්න උත්සාහයක් ගන්න වීරිය වඩට අමාරුයි මේ කාලෙ කෙලෙස් වැඩි කාලයක් අකුසල් බලවත් වෙච්ච කාලයක් අධර්මය බලවත් කාලයක් මනුස්සයන්ගේ හිත කෙලෙස්වොලට ඇදගන්න කාලයක් හැබැයි අමාරුනත් ඒ අමාරුදේ ජයගන්න පුළුවන් වීරිය ගන්න වීරි ඇති කරගන්න බලන්න මේ වසංගත රෝග විපත්න් ස්වභාවික විපාත් ලෙඩරෝග මිනිස්සු කොච්චර පීඩාවකට පත්වෙනවාද. ඒ නිසා
මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ නිතර ධර්මය දියුණු කරන්න ධර්මය අවබෝධ කරන්න මම කොහොමහරි මේ ජීවිතය උතුම් ධර්මීම අවබෝධ කරගෙන ධර්මයම දියුණු කරගන්න ධර්මයම අවබෝධ කරගන්න මහන්සි ගන්න කෙනෙක් බවට පත්වෙනවා කියල උත්සාහ කරන්න. ආකා සට්හාචබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තු ලෝක ශාසනං ආකා සට්හාචබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තු දේශනං ආකා සට්හාචබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තු ත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.